ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරාල් ශාවේන්ද්‍ර සිල්වා මැතිතුමන් ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන් සුබ දැසනක් සංක. හමුදාපතිතුමනි දැන් අද දින මේ හුදකලා කරන ලද ප්‍රදේශවලට ඔබතුමාලා සඳහන් කරපු විදිහට අත්‍යවශ්‍ය සේවාවලට පැමිණීමේ හැකියාවක් තිබෙනවා. නමුත් යම්කිසි අපහැදිලි ස්වරූපයක් තිබෙනවා කාටද එන්න බැරි කාටද එන්න පුළුවන් දැන් අත්‍යවශ්‍ය සේවා එනවා නම් ඒ වගේම පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙනවා නම් මේ හුදකලා කිරීම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක පොඩ්ඩක් අපිට ලිහා කියා ගන්නට වෙනවා. කොහොමද ඒක පැහැදිලි කරන්නේ හමුදාපතිතුමනි? අවසංක දැන් මෙහෙමයි ඔබ දන්නවා හුදකලා කිරීම සම්බන්ධයෙන් ඊයේදී පැහැදිලි කරා ඔබගේ නාලිකාව තුලින් විශේෂයෙන් මම දැක්කා හුදකලාව මීට ප්‍රථම කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කරපු මම හිතන ඔබතුමා විශේෂයෙන්ම අහනත් මේ කොළඹ දිස්ත්‍රික්කය හා සම්බන්ධව නැත්නම් ගම්පහ ගත්තොත් ඔව් ගම්පහ හුදකලාවට ලක් කරපු ප්‍රදේශ අතරින් ප්‍රදේශ පොලිස් වසම් 6ක් සහ කැලණිය විතරක් අලුතෙන් එකතු වෙන විදිහට පොලිස් වසම් 7ක් එකතු වුණා හුදකලාවට ලක් කරලා තිබෙනවා අදුදැසන 5 සිට. එතකොට කොළඹ දිස්ත්‍රික්කයේ මෙතෙක් හුදකලාවට ලක් කරලා තිබිච්ච ප්‍රදේශ අතරින් ඒ ප්‍රදේශ 12ක් පොලිස් වසම් 12ක් තවදුරටත් හුදකලාවට ලක් කිරීමටත් ඊට අමතරව අලුතින් පොලිස් වසම් 5ක් හුදකලාවට ලක් කිරීමට කටයුතු කරනවා අදුදැසන 5 සිට. එතකොට මේ ආකාරයෙන් හුදකලාවට ලක් කිරීමේදී කටයුතු කරද්දී අපි දැක්ක දෙයක් තමයි විශේෂයෙන්ම අපි කියපු දෙයක් තමයි වහාම ඒ කියන්නේ දැන්ට තිබෙන අත්‍යවශ්‍ය සේවාවන් බහපු ප්‍රශ්නේ අත්‍යවශ්‍ය සේවාවන් තවදුරටත් පවත්වාගෙන යන ආකාරයෙන් තමයි මේ ප්‍රදේශ පහක් විශේෂයෙන්ම කොටුව පිටකොටුව කොම්පඤ්ඤ වීදිය කෙසෙල්වත්ත මේ ආදී ප්‍රදේශ මේක තියෙනවා තව ඩෑන් ස්ට්‍රීට් තිබෙනවා මේ ප්‍රදේශ වල තිබෙන අත්‍යවශ්‍ය සේවාවන් වලට සම්බන්ධ වූ ආයතන රජයේ ආයතන මේ සියල්ලක්ම තවදුරටත් පවත්වාගෙන යන ආකාරයෙන් තමයි මේ හුදකලාවට ලක් කිරීමට කටයුතු කරනු ලැබියේ. හුදකලාවට ලක් කිරීමට කටයුතු කරන්න හේතු වුණේ මේ ප්‍රදේශවල තිබෙන ජනතාව අතර තිබෙන යම්කිසි කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් පසුගිය දින කිහිපෙටදී දැක්ක හින්දා. ඉතින් නමුත් අපි බලාපොරොත්තු වෙනවා ආයතනවල ආයතන ප්‍රධානීන්ට උපදෙස් දීලා තිබෙනවා විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් යටතේ ජලය විදුලිය ප්‍රවාහන ඒත් එක්කම රජයේ ආයතන අපි කියලා දෙන ඕන අවශ්‍යතාවයක් තිබෙනවා නම් උසාවි උඩත් අවශ්‍යතාවයක් අනුව ප්‍රධාන උසාවි ඒ වගේ දේවල් ඕනම එකක් පවත්වාගෙන හැකියාවක් ලබා දීලා තිබෙනවා. ඒක දැනුම් දීලා තිබෙනවා ආයතන ප්‍රධානීන්ට මේ අනුව කටයුතු දැන් සමහර ඉල්ලුමක් ඊයේ කරපුවා බැංකු ගත්තොත් ප්‍රධාන ආයතන තිනවා මහ බැංකුව රටේ තත්ත්වයට එක පවත්වාගෙන යා යුතුයි. සමහර බැංකු මූලස්ථාන තියුණා පළාත්වාගෙන යන්න. නමුත් සාමාන්‍ය හුදකලා කරපු ප්‍රදේශයේ කිසිම ගනුදෙනුවක් වෙන්නේ නැති හින්දා බැංකු පවත්වාගෙන යාම අවස්ථාවක් වෙන්නේ නැහැ. ප්‍රධාන මූලස්ථානයක් තිබෙනවා නම් ඒ ස්ථානේ පවත්වාගෙන යා යුතුව තිබෙනවා. ඒ ආකාරයෙන් මෙවැනි අත්‍යවශ්‍ය කියන ස්ථාන පවත්වාගෙන යන්න අපි ඉඩකඩ සලස්සලා තිබෙනවා. එහිදීත් විශේෂයෙන්ම අපි ඉල්ලලා තිබෙන්නේ හැකිතාක් දුරට අත්‍යවශ්‍ය කණ්ඩායම් පමණක් රැගෙන ඒමටත් ඒත් එක්ක මේ ප්‍රවාහන මාධ්‍ය ඔවුන් පැමිණෙද්දී ඒ ආයතනයට හැකිතාක් දුරට පුළුවන් නම් ප්‍රවාහන පාසුකමක් ලබා දීලා ගෙන්නා ගැනීමටත් නැත්නම් අර අතරමඟ හැමතැනම නොයන ආකාරයේ ක්‍රමවේදයක් ඇති කරන්නත් විශේෂයෙන්ම අපි දැක්කා මේ අවස්ථාවේ සලසලා තිබෙනවා දීර්ඝ නැත්නම් දුර දුවන බස් රථ ඒ වගේම කෝච්චි මේවා තවදුරටත් පැමිණෙනවා ඒවටත් අවස්ථාව ලබා දීලා තිබෙනවා. දැන් ඔයිට අමතරව තිබෙනා වූ සාමාන්‍ය කාර්යාල විවෘත කරන්නට අවසරයක් තියෙනවද හමුදාපතිතුමා? එහෙම නැත්නම් ඒ කාර්යාල මේ අත්‍යවශ්‍ය සේවාව සඳහා බලපාන්නේ නැද්ද? විශේෂයෙන්ම පෞද්ගලික ආයතනවල කාර්යාල විවෘත කරන්නට හැකියාවක් තියෙනවද? නෑ පෞද්ගලික ආයතන ඇත්තටම අත්‍යවශ්‍ය සේවාවන් වලට පෞද්ගලික ශේෂ්ත්‍රය තිබෙනවා. දැන් මම කොහොම පෞද්ගලික ආයතන කොහොම පෞද්ගලික බැංකුත් තිබෙනවානේ. රාජ්‍ය නොවන බැංකුත් තිබෙනවානේ. ඒවා පවත්වාගෙන යනවා. නමුත් සාමාන්‍ය පෞද්ගලික ආයතනයක් විදේශ අපනයන හා සම්බන්ධ වෙච්ච අපි තුමු වරාය ඒත් එක්කම නැත්නම් BOI එකට ඒ වගේ ආයතන හා සම්බන්ධ වෙලා
එය පවත්වාගෙන යාමට නොහැකි වෙන මුලස්ථානයක් හෝ යම් කිසි දෙයක් තිබෙනවා නම් ඒ ස්ථානය පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දීලා තිනවා. ඒත් එක තිබෙනවා යම් කිසි ඩිලිවරි සිස්ටම් තිබෙනවා. ඒ ආයතන තිබෙනවා. පොදුවේ ඒ මූලස්ථානයේ මේ ප්‍රදේශයේ පිහිටලා තිබෙන හින්දා ඒ පවත්වාගෙන යා යුතුයි රටේ සෙසු ප්‍රදේශ වලට මේ කර්තව්‍ය කිරීම සඳහා ඒ කරන සේවාවට අදාළ මූලස්ථානයක් හෝ අදාළ ආයතනයක් මේ ප්‍රදේශයේ පිහිටලා තිබෙනවා නම් ඔව් අනිවාර්යයෙන්ම ඒ දේ කරගෙන යන්න පොලිසියට උපදෙස් දීලා තිබෙනවා මේ ආකාරයෙන් කරගෙන යන්න අවස්ථාව සලසන්න කියලා. දැන් අද සිට හුදකලා කරන ප්‍රදේශ කිහිපයට හැරෙන්නට දීර්ඝ කාලයක් තිස්සේ හුදකලා කිරණු ප්‍රදේශ රාශියක් තිබෙනවා කොළඹ නගරය ආශ්‍රිතව විශේෂයෙන්ම කොළඹ මහනගර සීමාව තුළ මේ ප්‍රදේශවල ජනතාවගේ තිබෙනා වූ මැසිවිල්ලක් තමයි හමුදාපතිතුමනි මේ ආහාර ද්‍රව්‍ය පිළිබඳව තිගෙන්නා වූ හිඟය. ඉතින් කඩ පිල් වසලා දමලා තියෙනවා නම් ඊට පස්සේ Tamanගේ ගේ ගාව තියෙන සිල්ලර කඩයක් වහලා තියෙනවා නම් ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ දැඩි අර්බුදයක් තියෙනවා කියලා ප්‍රදේශ වශයෙන්ම කියන්නට පුළුවන්. දැන් සංගමිත්තා මාවත ජින්තු පිටිය කොටහෙන සහ මෝදර ප්‍රදේශයේ ඇතුලේ තිබෙන අතුරු පාරවල් වල වාසය කරන ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වෙලා තියෙනවා කියලා ඔවුන් මැසිවිලි නගනවා. ඔවුන් සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් දියත් වෙනවද? එහෙම නැත්නම් ඒ පිළිබඳව සැලසුමක් තිබෙනවද? අනිවාර්යයෙන්ම සංක දැන් ඔබ දන්නවා පසුගිය වතාවෙත් මේ ආකාරයෙන් ශ්‍රී ලංකා විශාල ප්‍රදේශ ගණනාවක්ම හුදකලාවට ලක් කරලා නැත්නම් නිරෝධායන ඇදිරි නීතිය පනවලා තිබෙද්දී ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇති කාර්ය සාධක බලකායේ මේ සඳමැදිව යොමු කරලා තිබ්බා මේ ආහාර අත්‍යවශ්‍ය භාණ්ඩ ඖෂධ ලබා දීමේ ක්‍රමවේදයක්. ඒ දේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මටත් ඊයේ දවසේ සමහර ස්ථානවල මේ ආකාරයෙන් දුරකථන වලින් කතා කරලා කිව්වා ඒ අවස්ථාවේ වහාම මේ සමැදිව ක්‍රියාත්මක වෙලා මේ තත්ත්වයන් මගහරින්න කටයුතු කරනු ලැබුවා. මේ ප්‍රදේශයේ මේ සමැදිව දිසාපතිවරයා ප්‍රාදේශීය ලේකම්වරයා ග්‍රාම නිලධාරීවරයා මේ සඳහා ක්‍රියාත්මක කිරීමට රජය ඔවුන්ට උපදෙස් ලබා දීලා තිනවා. ඔවුන් තමයි මේ සමැදිව විශේෂයෙන්ම ක්‍රියා කරන්නේ. නමුත් පෞද්ගලික හෝ රජයේ ආයතන සම්බන්ධ කරගෙන මේ ආකාරයට ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට ක්‍රමවේදයක් ඇති කරලා තිබෙනවා. නමුත් ඔබතුමා කියන වගේ ඇතුලේ තිබෙන සමහර පාරවල් වලට නොගිලා තිබෙනවා වෙන්න පුළුවන් කියන කතා ඇත්ත වෙන්න පුළුවන්. වහාම මේ සමැදිව මම හිතන්නේ මේක අහගෙන ඉන්න ගොඩක් ලංකාවේ විශාල ප්‍රමාණයක් ඔබගේ නාලිකාව මේ අවස්ථාවේදී නරඹනවා. මම හිතන්නේ මේ කතා කරන ඔබ ප්‍රශ්න ඇසූ පමණින්ම වහම උන් ක්‍රියාත්මක වෙනු ඇතයි බලාපොරොත්තු වෙනවා. එසේ නොමැතිනම් මේ ඉවරුණු වහම ඒ පිළිබඳවත් ඒ අදාළ අංශවෙස මේ පිළිබඳව දැනුවත් කිරීමටත් එමගින් ඔවුන්ට සහනයක් ලබා දෙන ක්‍රමවේදයක් ඇති කිරීමටත් අනිවාර්යයෙන්ම කටයුතු කරනවා කියන එකත් ඔබගේ නාලිකාව තුලින් කියන්න හැකියාවක් තිබෙනවා. හමුදාපතිතුමනි ඊයේ දිනේදී වාර්තා වුණු ආසාදිතයන් වාර්තා වන ප්‍රදේශ සහ බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ ඔවුන්ගේ ලින්ක් එක හොයාගන්න පුළුවන් තත්වයකද තියෙන්නේ. ඊයේ ආසාදිත වුණු පුද්ගලයන් සම්බන්ධයෙන් මොනවද තියෙන තොරතුරු? අනිවාර්යෙන්ම දැන් ඊයේ දිනේ ගත්තම 704 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ශ්‍රී ලංකාව තුලින් වාර්තා වෙද්දී ඉන් 30 දෙනෙක් වාර්තා වෙන්නේ මේ දිනවලත් අපි සුළු සංඛ්‍යාවක් වශයෙන් හෝ පිටරට වලින් ගෙනීමට ආරම්භ කරලා තිබෙනවා. එයින් 3 දෙනෙක් වාර්තා වෙනවා පිටරට වලින් ආපු කට්ටිය. 701 දෙනෙකු හමුවන්නේ ශ්‍රී ලංකාවේ මේ දෙවෙනි රැල්ලක් වශයෙන් ආරම්භ කරන්න යෙදුණු පෝපුරේ. ඉතින් මෙහිදී සංක මේ 701කින් විශේෂයෙන් 541ක්ම වාර්තා වුණු ලබන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුල. ඒතුරු ඊට අමතරව ඇතිවන්නේ ප්‍රධාන වශයෙන් 39 දෙනෙකු හම්බ වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයෙන් කළුතරින් සහ අනෙකුත් ප්‍රදේශ වලින් සුළු වශයෙන් තමයි වාර්තා වනු ලබන්නේ. ඊට අමතරව ඔබ දන්නවා බන්ධනාගාරය සහ පොලිසියත් යම් කිසි ආකාරයක වාර්තා වනු ලැබුවා. ඉතින් මේ සංඛ්‍යාවල් වලින් තමයි මේ ආකාරයෙන් 701ක් වාර්තා වනු ලබන්නේ. මේ 541 කොළඹ වාර්තා වෙන අයවලුන්ගෙන් බහුතරයක් වාර්තා වන්නේ මේ හුදකලාවට ලක් කරලා තිබෙන ප්‍රදේශවලින්. එතකොට ඔබ අතුමා ඇහුවා ඔබගේ ප්‍රශ්නය ඇතුළත තිබ්බ ප්‍රශ්නයක් මේ වාර්තා වන අයවලුන්ගේ ආශ්‍රිතයන් සොයාගත්තාද සොයාගනිමින් සිටිනවද? ඔව්. අනිවාර්යයෙන්ම මේ හමු වන අයවලුන්ගේ ආශ්‍රිතයන් ඔබ දන්නවා යම්කිසි පුද්ගලයෙක් අපේ මේ තිබෙන ක්‍රමවේදයේ කොයිතරම් සූක්ෂම ඉතාමත් දක්ෂ ලෙස මේ ක්‍රියා කරනවද කියලා බැලුවොත් මේ පුද්ගලයෙක් ආසාදිතයෙක් වූ වහාම අපි පැය 24ක් යන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම රෝහලක් හැකි කියන්නේ PCR වාර්තාව වෙන්න ඕනේ. ආපු ගමන් පැය 24ක් යන්නත් කලින් අපි කෙසේ හෝ
රෝහලකට ඇතුළත් කිරීමට අපි මේ සියලුම ආසාදිතයන්ට මේ ආකාරයෙන් රෝහලකට ඇතුළත් කිරීම කටයුතු කළ තිබෙනවා. ඒත් එක්කම ඔවුන් හා ආශ්‍රිතයන් කවුද කියලා සොයලා බලලා ඔවුන්වත් සොයා ගැනීමට අපිට හැකියාවක් ලැබිලා තිබෙනවා. ඉතින් බොහෝ විට මේ අවස්ථාවේදී කරුණු ලබන්නේ අහඹු ලෙස කරන පරීක්ෂණ වලට අමතරව මේ ටාගට් කළ නැත්නම් ඉලක්ක කරගෙන කරනු ලබන පරීක්ෂණ විශාල වශයෙන් තිබෙනවා. 9000 සිට 13000 දක්වා වූ පරාසයක් තුල PCR පරීක්ෂණ ශ්‍රී ලංකාවේ කරන බවයි සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් අපිට දැනුම් දෙන්නේ. එතකොට මේ අනුව මේ ආශ්‍රිතයන් මේ ඉලක්ක කරගෙන කරගන්න ලබන්නේ විශේෂයෙන්ම මේ වගේ අයවලුන්ට නගර සභා සීමා කොළඹ ගත්තම මොවුන් ඉලක්ක කරගෙන කරගන්න ලබනවා. නමුත් ඊයේ දිනේදී විශේෂයෙන්ම ඊයේ සන්ධ්‍යා භාගයේත් මම කතා කරනු ලැබුවා මේ සමැදුව ක්‍රියා කරන කොළඹ නගර සභාවේ වෛද්‍ය ගුරුගේ මේ මැතිනියත් එක්කත් එතකොටත් ඇය දැනුම් දුන්නේ ඊයේ දැන් හම්බුනොත් ඒ 541 බහුතරයක් හම්බ වෙන්නේ කොළඹ නගර සභා සීමාවේ. ඒ නගර සභා සීමාවේ හමු වෙන අයලුමුත් බැලුවම එක නිවසේ මීටර්ස්වල හමු වන කට්ටියගේ නිවසේ ඉතුරු කට්ටියට ආසාදිත වෙච්ච තත්ත්වයක් මේ වන විට තිබෙනවා කියන එකත් දැනුම් දුන්නා. දැන් මේක ඇත්තටම වෙන්න හේතු වෙලා තිබෙන්නේ අපි දැන් මේ වන විට නිවෙස් සහ නිවෙස් නිරෝධායනයකට තමයි ලක්වන්නේ ආශ්‍රිතයන්. මූර්ණ නිරෝධායන මධ්‍යස්ථානයේ රැගෙන යන්නේ නැහැ. ඉතින් ඒක විශේෂයෙන්ම ජනතාව විසින් ඉල්ලන ලද පිල්ලුම් කරන ලද ඔවුන්ට තිබෙන අපහසුතාවයන් දැනුවම් පස්සේ ප්‍රථම අවස්ථාවේදී එහෙම නෙමෙයි මේ දෙවනි රැල්ලෙත් ප්‍රථම මිනුවන්ගොඩ රැල්ල හමුණු වහම ඔබ දැක්ක සංකාපී නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන ගිහිල්ලයි කරේ. ඉතින් ඒකට ඒ අවස්ථාවේදී අපි 3106 දෙනෙක්ට සීමා කිර ගැනීමට හැකියාවක් ලැබුණා එම රැල්ල මේ වන විට. ඉතින් ඒ අවස්ථාවේදී ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන ගැන දෙවනි අවස්ථාවේදී මේ දෙවනි රැල්ලේ දෙවනි කොටසෙද්දී මත්ස්‍ය වෙළඳ සංකීර්ණත් එක්ක ජනතාව විසින් දක්වන ලද අපහසුතාවයන් අපි සැලකිල්ලටගෙන නිවෙස් වල නිරෝධායන කරනු ලැබුවේ. ඉතින් ඒ අනුව තමයි ඊයේ දිනෙත් හමු වෙන සංඛ්‍යාවන් ඔව් ඇහුව ඔබ ප්‍රශ්නේ ඔව් හොයාගෙන තිබෙන්නේ විශාල වශයෙන් හමුවන්නේ ඔවුන්ගේ ආශ්‍රිතයන් තමයි මේ දෙවනි අවස්ථාවකදී කොවිඩ් ආසාදිතයන් වශයෙන් හමුවන්නේ. දැන් මේ වන විට අපි දැක්කා දීපාවලි උත්සවය සැමරුවා අපේ දමිළ සහෝදර සහෝදරයන් ඉතාමත් සාමකාමී අන්දමින් ගෙවල් වලට වෙලා ඊට අමතරව කටින පුණ්‍යෝත්සවය බෞද්ධයන් ඉතාමත් සංගමයෙන් යුතුව සමරමින් සිටිනවා. අපි මොහොතක් දැන් හමුදාපතිතුමනි මේ විදිහට සියලුම ජන කොටස් සියලුම ආගමික කොටස් Tamanගේ ඒ උත්සව නිරෝධායන නීතිවලට අවනත වෙමින් සමරද්දී අප දකිනවා උතුරු ප්‍රදේශයේ යම්කිසි පිරිසක් ත්‍රස්තවාදීන් සමරන්නට මියගිය ත්‍රස්තවාදීන් සමරන්නට මේ මහවිරු සමරුම් කියන විවිධ නම් යොදා ගනිමින් සමරුම් උත්සව පවත්වන්නට උත්සාහ දරන අවස්ථා. ඉතින් පොලිසිය මැදිහත් වෙලා මේවා ව්‍යාර්ථ කරපු විසිරුවා හැරපු අවස්ථාත් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවද? අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. නිරෝධායන ඇඳරි නීතිය පවත්වාගෙන යන අවස්ථාවකදී විශේෂයෙන්ම මහජනතාව එක්රැස් වෙන ක්‍රමවේදයන් පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විසින් පොලිසිය මාර්ගයෙන් දැනුම් දීලා තිබෙනවා රටටම. මේ අවස්ථාවේදී ඒ ආකාරයෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා. එම අවස්ථාවේදී සෙසු ජනතාවට එයින් තර්ජනයක් වන ආකාරයේ ක්‍රියාවලියක් වෙනවා නම් අනිවාර්යයෙන්ම නීතියක ක්‍රියාත්මක වෙන බව අපි දන්නවා. අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමට සිද්ධ වෙනවා. ඒත් එක්ක තමයි ඔබතුමා හුව නීතිය සම්බන්ධයෙන් වූ සමහර අවස්ථාවලදී අපි දැක්ක පසුගිය කාලවකවානුවලත් සමහර අවස්ථාවලදී මේ පවතින තත්ත්වය මත තමයි මේවා සමරන ස්වරූපය සමරන ක්‍රමවේදය සමරන ඒක කොයිතරම් ප්‍රමාණයක්ද කියන දේවල් තීරණේ ඒ වකවානුවල තිබිච්ච වාතාවරණයන් අනුව. ඉතින් යම්කිසි පුද්ගලයෙක් මිය ගිහිල්ලා තිබෙනවා නම් ඕන පුද්ගලයෙක් අපි මේ වුණ එදාට මතක් කරලා කරන දේවල් තිබෙනවා. නමුත් ත්‍රස්තවාදී කියන එක වෙනම කතාවක්. මේ රටේ ජනතාවට විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් කරනු ලැබූ ක්‍රියාවලියක් ත්‍රස්තවාදය. විශේෂයෙන්ම දුරු කරේ තිබිච්ච ත්‍රස්තවාදීන් නැත්නම් ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ වෙච්ච අය වගේ පුද්ගලයෙක් මිය ගියයි කියලා ඒකේ පවුලේ කට්ටියට සම්බන්ධ කරන පොදුවේ ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙනුවෙන් ඒ ක්‍රියාවලිය සඳහා කිරීම මම හිතන්නේ සුදුසු නැහැ. මම හිතන්නේ
බොහෝ රටවල් උනත් මේ තත්ත්වය ඇති වෙනවට කැමති වෙන්නේ නැති වෙ මොනම රටක. ඉතින් ඔබ ඇහුව ප්‍රශ්නෙට ඔව් අපි හිත බලාපොරොත්තු වෙනවා තමුන්ට යම් කිසි පුද්ගලයෙක්ව මියගිය පුද්ගලයෙක්ට අපේ රටේ විවි මොන ආගමේ වුණත් ක්‍රමවේදයක් තිබෙනවා. ඔවුන්ට අපි මම බුද්ධ ආගමේ ඉන්න බෞද්ධයෙක් වශයෙන් හොඳ බෞද්ධයෙක් වශයෙන් ඔව් අපි පින් අනුමෝදන් කරන ක්‍රමවේදයන් තියෙනවා. අනිකුත් ආගමත් එහෙමමයි හැම ආගමේම ඒ ක්‍රමවේදයන් තියෙනවා. ඒව කරන එක වෙනම කතාවක්. නමුත් පොදුවේ එක් රැස් වෙලා එම සංවිධානයේ නැවත පණ දෙන ක්‍රමවේදයන් ඇති කරන ආකාරයෙන් නැත්නම් ඒ ප්‍රතිරූපය වැඩි කරන ආකාරයේ පරමාර්ථ කරගෙන වෙනත් අදහසකින් කරනවා නම් මම හිතන්නේ ඒක සුදුසු නැහැයි. ඉතින් ඒ අනුව ඒ ආකාරයෙන් කරන්න යන ක්‍රියාවලියේදී පොදු ජනතාවට යම්කිසි අපහසුතාවයක් හෝ සෞඛ්‍යමය අපහසුතාවයක් ඇති වෙනවා නම් ඒ අනුව අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ පොලිසිය විසින් ඒ නීතිය ක්‍රියාත්මක කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැයේ දිනේදී තොරතුරු වාර්තා වුණා හමුදාපතිතුමනි විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පෙරලා ශ්‍රී ලංකාවට ගෙනීමට සූදානම් වන බව. ඉතින් මෙහිදී ඔවුන්ගේ සුබ සිද්ධිය වගේම සුබ සාධනය වගේම ශ්‍රී ලංකාවේ වෙසෙන 2 කෝටියකට අධික ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට වෙනවා. රැවුලයි කැඳයි දෙකම බේරගෙන මේ වැඩේ කරන්න පුළුවන්ද? ඔව් අනිවාර්යයෙන්ම කිව්වාගේ දෙපැත්තම බේරගෙන කරගන්න ඕනේ. ඒත් මතක තියාගත යුත්තේ සංක ඒ අපගේම ශ්‍රී ලාංකිකයන් ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙන්නේ නිකන් විනෝද වෙන්න නෙමෙයි. ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටත් ගොස් තිබෙන්නේ ඔවුන්ගේ පවුල ඔහුගේ අනාගතය ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් තමයි ඔවුන් මේ ආකාරයෙන් ගිහිල්ලා ඔය යන හැම එක්කෙනාම ඉතාමත් සන්තෝෂයෙන් පහසුවෙන් රැකියාවන් කරන්නේ නැහැ. උන් තාමත්ම අමාරුකම් යටතේ තමයි උන් රැකියාවන් කරන්නේ. කරලා තමයි ඉතුරු කරගෙන ඉතාමත් අමාරුවෙන් තමුන්ගේ පවුලට මේ මුදල් ප්‍රමාණයක් එවලා පවුල ගොඩ ගන්න, තමුන් ගොඩ යන්න, පවුල ගොඩ යන්න තමයි මේ ආකාරයෙන් දේවල් කරන්නේ. ඉතින් ඔවුන් මේ ආකාරයෙන් ගිහිල්ලා පිට රටවල අපේ රට වගේට වැඩිය වෙච්ච තත්ත්වයන් යටතේ ඔවුන් සමහරලාට රැකියාව හිමි වෙලා නැත්තම් ඉඳ අපහසුතාව ඉඳ සෞඛ්‍යමය හේතුන් හින්දා ලංකාවට නැවත එන්න උත්සාහ කරනවා. මේ පසුගිය ඔක්තෝබර් 4 වෙනිදා ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක සංක යම් කිසික් මේ ගෙන එනු ලැබුණු කාලසටහන් ඉදිරියට විවත් කරනු ලබලා ටිකක් වෙනස් කිරීමක් කරනු ලැබුවා. නමුත් සුළු වශයෙන් අපි නැවතුම නෑ. සුළු වශයෙන් 20 30 40 50 ගෙන්නා ගැනීමට සෑම දිනකම වගේ ක්‍රියා කරා. දැන් ඊයේ දිනෙත් ඒ ආකාරයෙන් ආපු සංකණ්ඩායමක් වෙනවා. අද දිනේ 186ක කණ්ඩායමක් ලංකාවට පැමිණීමට නියමිතයි. නමුත් අනිද්දාගෙන් ඉතර පස්සේ ගුවන් යානා පෙර පරිදි ගුවන් යානාවක් වගේ ඒ ආකාරයෙන් ගුවන් යානා කීපයක් ගෙනීමට බලාපොරොත්තු තිබෙනවා. ඒ අනුව තමයි අපි ගිය සතියේදී දැනුම් දුන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයන් යම්කිසි ක්‍රමවේදයකට ඔබතුමා කිව්වා වගේ රටේ ජනතාවටත් යම්කිසි බලපෑමක් ඇති නොවනා. දැන් ඊයේ පෙරේදා ගෙන ආපු 80ක් වගේ සංඛ්‍යාවෙන් ඊයේ දිනෙත් 3 දෙනෙක් ආසාදිතයන් හමුණා. පෙරේදා දිනෙත් 4 දෙනෙක් ආසාදිතයන් හම්බුණා. ඒ එන සංඛ්‍යාවෙත් ආසාදිතයන් හමු වෙනවා. ඉතින් ඒක හින්දා මේක රටේ ජීවත් වෙන ජනතාවට තර්ජනයක් නොවන, නමුත් ඔවුන්ගේ තත්ත්වයක් ගැන තේරුම් අරගෙන රටට අනිවාර්යයෙන්ම ගේන්න කටයුතු කරනවා. ඊළඟ පැය 48න් පස්සේ යම්කිසි ක්‍රමවේදයකට අනුව ගේන්න උත්සාහ කරනවා. අපි ගෙන්නනවා. ගෙනාවත් හැම වෙලාවෙම රටේ දැනට තිබෙන තත්ත්වයක් කොයි ආසාදෙන වෙන ක්‍රමවේදයක් ආසාදෙන සංඛ්‍යාවත් ඒ සියලුම දේවල් කරුණාකාරණා සැලකිල්ලටගෙන ඒ සුදුසුම ක්‍රමවේදයක් යටතේ මේ ආකාරයෙන් ගෙන අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අවසන් වශයෙන් ඔබතුමාගෙන් දැනගන්නට කැමති අපි අවධානය යොමු කරනු ලබන්නේ ආසාදිතයන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව කියන සංඛ්‍යාලේඛන වලට පමණයි. නමුත් 70%ක පිරිසක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් නිකුත් වෙලා තිබෙනමයි කියලා තොරතුරු වාර්තා වෙනවා. අපි මේ කොරෝනා වලට එරෙහි සටන සාර්ථක අඩියක තියෙනවයි කියලා ඒ සංඛ්‍යාලේඛන කියනවයි කියලා අපි විශ්වාස කරොත් හරිද හමුදාපතිතුමනි? අනිවාර්යයෙන්ම දැන් සංක අහපු ප්‍රශ්නේ තමත් වැදගත්. මොකද විවිධ න්‍යාය පත්‍රයන් වලට සම්බන්ධ වෙන සමහර පුද්ගලයන් විවිධ ආකාරයෙන් මේ හුවා දක්වන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම ඍණාත්මකව ධනාත්මකව අනිත් පැත්තෙන් කටයුතු කරන මේක හොඳට වෙනවා දකින්න අකමැති නැත්නම් වෙනත් මතධාරීන් වෙනත් මතයන් දරන අයවලුන් විවිධ ආකාරයෙන් උත්සාහ කරනවා. ඒක අපි තාමත් හොඳට දකිනවා සමාජ ජාලා තුලින්
විවිධාකාරයේ පැතිරවීම් කරනු ලබනවා විශේෂයෙන්ම මිය යාම් සම්බන්ධයෙන් පෙන්වන දේවල් ඒත් එක්ක අනිකුත් වාර්තාවන් සම්බන්ධයෙන්. දැන් අපි ගත්තොත් සංක මේ ඔක්තෝබර් 4 වෙනිදාන් ආරම්භ කරන්නට යෙදුණු මේ දෙවන රැල්ල මිනුවන්ගොඩෙන් පටන් ගත්තම ඒක 3106 දෙනෙකුට අපිට මේ වන විට 3601කින් ඒක සීමා කිරීමට අපිට හැකියාවක් ලැබුණා. ඒ අවස්ථාවේදී රටේ ප්‍රතිපත්තියක් වශයෙන් අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය ඒත් එක්කම අපගේ කාර්ය සාධක බලකාය සෞඛ්‍ය හමුදා අනිකුත් සියලුම ශේෂ්ත්‍ර පොලිසිය ඇතුළු සියලුම ශේෂ්ත්‍ර එකතු වෙලා ඒ ගත්ත ක්‍රියාමාර්ග වලට අනුව මේක මේ තත්ත්වයෙන් මිනුවන්ගොඩ පුකුර සම්පූර්ණයෙන් මේ වෙනකොට අපිට පාලනය කර ගැනීමට හැකියාව ලැබිලා තිබෙනවා. මිනුවන්ගොඩ කියන්නේ ගම්පහ ප්‍රදේශයේ යම් කිසි ආසාදිත හමුවන්නේ මේ දෙවනි රැල්ලේ දෙවනි කොටස නැත්තම් මේ මත්ස්‍යවල සංකීර්ණ හා සම්බන්ධ වුණාට මිනුවන්ගොඩ පුකුරේ මිනුවන්ගොඩින් ආරම්භ වෙච්ච ස්ථානය සම්පූර්ණයෙන් අපි පාලනය කරලා තිබෙනවා. ඉතින් මේ 3106න් අදට රෝහල් වල ඉන්නේ 136 දෙනෙකු පමණයි. ඊටු සියලු දෙනා සුවය ලැබලා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අවස්ථාවේදී අපි ගත්ත ක්‍රියාමාර්ගය තමයි විශේෂයෙන්ම අපි ඔවුන් ආශ්‍රිතයන් අරන් ගිහලා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරවලා නිරෝධායන කිරීමේ. හිදි කිසිම අවස්ථාවක් දුන්නේ නැහැ වෙන පුද්ගලයන්. ඔබ දන්නවා පළවෙනි දවසේ විනුවන්ගොඩ හමුවද්දිම 1000කට අධික සංඛ්‍යාවකට ආසාදින වෙලා ඉවරයි. ඒ කියන්නේ 2000කට විතර ආසාදිනලා තිබ්බා. ඒ 2000කට වගේ ආසාදිනලා තිබ්බ එක 3106කින් නවත්ව ගැනීමට පාලනය කර ගැනීමට හැකියාව ලැබුණේ තිබෙච්ච සාර්ථකත්වය කරන ලබන ක්‍රමවේදය අනුව තමයි. ඉතින් ඒත් එක්ක දෙවෙනි රැල්ලේ මේ දෙවෙනි පොකුරක් වශයෙන් වාර්තා වුණු අපි පෑලියගොඩ මත්ස්‍යවල සංකීර්ණය ගත්තම එහිදී අපි විශේෂයෙන්ම ජනතාව ගොඩක් මේ නිරෝධායන මධ්‍යස්ථානයට අරන් යෑම සමගිව යම් අපහසුතාවයන් දැනුම් දුන්නා. ඔවුන්ට ඇත්තටම ප්‍රායෝගික අපහසුතාවයන් තිබුණා. මේ ගැන සැලකිල්ලට ගෙනලා ඔවුන්ගේ පහසුතාවය ඔවුන්ට අපහසුයක් නොවන පරිදි තමයි මේ නිවෙස්වල නිරෝධායන ක්‍රියාවක් ආරම්භ කරන්නට යෙදුනේ. ඉතින් ඒ අනුව මේ පොකුර නැත්තම් මත්ස්‍යවල සංකීර්ණය ආරම්භ කරන්න යෙදුන පොකුර 10624ක් දක්වා මේ දක්වා ඇවිල්ලා තිබෙනවා. ඒ වුණොත් මේ වන විට 5480 දෙනෙක් පමණයි රෝහල් වලින් ඉතුරු කට්ටිය නිවෙස් වලට යෑමට හැකියාවක් ලැබිලා තිබෙනවා. ඉතින් මේ බැලුවම ඔබ කිව්ව දත්තත් එක බැලුවම තේරෙන්නේ නැති මේ සුළු සම්පූර්ණ සංඛ්‍යාවෙන් කොපමණ ප්‍රමාණයක් මේ ආකාරයෙන් මේවටත් රෝගී තත්ත්වයේ නිරෝගී තත්ත්වයටපත් වෙලා නිවෙස් බලා ගොස් තිබෙනවාද කියලා. තව ඔබ අහුවේ කාරණේ ඉතුරු කොටස තමයි ඔබ අහනවා මේකේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ඔව් අපිට හැකියාව ලැබිලා තියෙනවා. හිතන්න පහේ ශිෂ්‍යත්වය දැන් අද ප්‍රතිඵලෙන්න තියෙන පහේ ශිෂ්‍යත්වයක් මේ දෙවනි රැල්ල අස්සේ තමයි මේ පහේ ශිෂ්‍යත්වය පැවැත්වුවේ. ඒ පොඩි ළමයි. ඒකට ඔවුන්ගේ ආරක්ෂාව සපයමින් තමයි මේ තත්ත්වය ඇති කරේ. දෙමාපියන් විශාල කැපකිරීමක් කරලා ලැබුවා, දායකත්වයක් දෙනු ලැබුණා මේ තත්ත්වය මේ ආකාරයේ පවත්වා ගන්න. පහේ ශිෂ්‍යත්වයක් පැවැත්වපු රට පුරාට. ඒත් එක්කම අධ්‍යාපන උසස් පෙළ විභාගයේ පවත්වනු ලැබුවා. පවත්වන්නට යෙදෙද්දිත් සමහර ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොවිඩ් ආසාදිතයන් හැටියට හඳුනාගෙන තිබුණා. නමුත් ඔවුන්ගේ අවස්ථාව මගහරින්න නැතුව ඔවුන් IDH රෝහලේ නැත්තම් වෙනස් ස්ථානයක විභාගයට පෙනී සිටීමටත් ක්‍රමවේදයන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කටයුතු සලසමින් මේ තත්ත්වයක් කරනු ලැබුවා. ඉතින් ඒ අනුව කිසිම අවස්ථාවක ඔවුන්ටවත් මේකෙන් මේ කොවිඩ් හින්දා බලපෑමක් ඇති නොවන ආකාරයෙන් රටේ ප්‍රධානතම අධ්‍යාපන උසස් පෙළ කියන්නේ ශිෂ්‍යයෙක් ඉදිරියේ උසස්ම මේ රජයේ තිබෙන විභාගය. ඒකත් මේ ASCII අපි පවත්වන්න ලැබුවා. ඒකත් කරගෙන යන ගමන් රටේ BOI ගත්තොත් නැත්තම් අපනන ක්ෂේත්‍රය හා සම්බන්ධ සියලුම කිසිදු කර්මාන්ත ශාලාවක් ඔවුන් විසින් ආසාදිතයන් යම් කිසි සංඛ්‍යාවක් හම්බෙලා කෙටි දිනකට දැන් බලන්න හොරණ වුණත් නැවත විවෘත කිරීමට කටයුතු කරලා තිබෙනවා. යම් ඒක වහාම පාලනයකට අරන් 6000ක් 6500ක් ඉන්න ස්ථානයක් නැවත විවෘත කිරීමට කටයුතු කරලා තිබෙනවා. බ්‍රැඩ්ලික්ස් ඒ වගේම අනෙකුත් ආයතන ගත්තම ඒවත් මේ ආකාරي නැවත විවෘත පටුනායක මේ අපනයන කර්මාන්ත ශාලා සම්බන්ධ ඉන්න සංඛ්‍යාව බැලුවම එහි ආයතන දෙකක නැත්තම් හතරක දෙකක් හතරක් අතර පරාසයක ආසාදිතයන් හමු වුණා. නමුත් ඒක වහාම පාලනය කරගෙන කිසිසේත් ඒවා වහන්න දෙන්නේ නැතුව අපනයන ශාස්ත්‍රයේ ඒ ආකාරයෙන් කර්මාන්ත ශාලා අනිකුත්ව පවත්වාගෙන යන ගමන් තමයි මේ තත්ත්වය අපි ඇති කරලා තිබෙන්නේ. ඉතින් ඒකින්ද මම හිතන්නේ රටක් වශයෙන් රටේ ජනතාව
තේරුම් ගත යුතුව තිබෙන්නේ හුදකලා වෙන්නේ නැතුව රටක් තුළ ලෝකයේ අනිකුත් ප්‍රධාන රටවල් ඇතුළු ලෝකයේ අනිකුත් රටවල් කොවිඩ් හා සම්බන්ධව කටයුතු ක්‍රියාමාර්ග හමුවේ ඔවුන් ලබා තිබෙන සාර්ථකත්ව අසාර්ථකත්වත් එක්ක සංසන්දනාත්මකව ශ්‍රී ලංකාව ගැන හිතලා බැලුවොත් ශ්‍රී ලංකාව මොන තත්ත්වයක සාර්ථකත්වයක තිබෙනවද කියන එක බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනතාවට තේරෙන්නේ නැති. නමුත් බුද්ධිමත් වුණත් වෙන න්‍යාය පත්‍රයන් වලට ඉන්න අයවලුන්ට මේක මේ ආකාරයෙන් වෙනත් ආකාරයකින් තේරෙනවා. ඉතින් මේ සම්බන්ධව ජනතාව දැනුවත් කරන්න ඔබගේ මාධ්‍ය ඇතුළු ඔබගේ මාධ්‍ය විශාල කර්තව්‍යයක් කරනවා. අනිකුත් ප්‍රධාන නාලිකා ඇතුළු සියලුම මාධ්‍යයන් මේ ජනතාව දැනුවත් කරලා මේකෙන් ජනතාව මුදවා ගන්න විශාල සේවයක් කරනු ලබනවා. ඒ කර්තව්‍යයන් අතර තමයි අපි මේ කියන්නේ. ඒකද මම මේක අපි සාර්ථකද නැද්ද කියන එක අපිට බය නැතුව අපිට කියන්න පුළුවන්. අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ප්‍රමුඛ රජයේ ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ග අරන් තිබෙනවා. කාර්යසාධක බලකාය සඳහා සහයෝග ලබා දීලා තිබෙනවා. අපි පැත්තෙන් අපි දකින ආකාරයට අපි සාර්ථකයි. ජනතාව මම හිතන්නේ ඉතාමත් හොඳින් තේරුම් ගන්න ඇති මෙහි තිබෙන සාර්ථකත්වය විශේෂයෙන්ම සංසන්දනාත්මකව අනිකුත් රටවල් එක්ක.